අපි ඝර්ෂණයේ ගිය සතියේ කතා කරා સિદ્ધාන්ත ටික. මම ඒක ටිකක් වැඩිපුර තේරුම් ගන්නම් 57 වෙනි ගාන ගමුකෝ බලන්න. පිටු අංකය 9 57. පිටු අංකය 9 57. රූපයේ පරිදි m1 කිලෝග්‍රෑම් 2යි m2 කිලෝග්‍රෑම් 4යි කියලා දීලා තියෙනවා. m1 සහ m2 අතර ස්ථිතික ඝර්ෂණ සංගුණක. ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ යොදාගෙන අපි හොයන්නේ වස්තුව මත යෙදී හැකි උපරිම ඝර්ෂණ බලය. 0.4ක් වන අතර පෘෂ්ඨයේ අතර ගතික ඝර්ෂණ සංගුණකයේ 0.2ක් වෙනවා. ගතික ඝර්ෂණ සංගුණකයේ භාවිතා වෙන්නේ වස්තුව ගමන් කිරීම. m1 m2 මත ලිස්සා නොයයි. නම් m2 පෘෂ්ඨයේ මත ලිස්සා යයිද නම් m1ට තිබිය හැකි විශාලතම අගය යමු. m ට තිබිය හැකි විශාලතම අගය කියන්නේ කැපිටල් M. එනකොට බලන්න මම කිව්වා මේ බලයේ පාඩමේ අන්තිම වෙනකොට ගණන් ටිකක් අමාරු වෙනවයි කියලා. නේ ඒකම තමයි දැන් වෙලා තියෙන්නේ. මෙන්න m1 ස්කන්ධය. එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. m2 ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි. මේක සම්බන්ධ කරලා තියෙනවා කැපිටල් M කියලා ස්කන්ධය. අපි ඉස්සෙල්ලා මෙතන අකුණු කරන්න බලමු. මෙන්න මේගොල්ලන්ගේ ගුරුත්වාකර්ෂණ බල. මේව ගුරුත්වාකර්ෂණ බල ලකුණු කරොත් ගුරුත්වාකර්ෂණ බල තුනක් එනවා. මෙයා කැපිටල් Mg. මෙයා 40යි නිව්ටන්. මෙයා 20යි නිව්ටන්. මෙතනින් එනවා ප්‍රතික්‍රියා බලය R1 කියලා ගන්නවා. මෙතනින් එනවා ප්‍රතික්‍රියා බලය R2. මෙයාට එනවා එතනින් R2ක් පහළ. තන්ත්‍රයේ ආතතියකින්. අපි වස්තු තුන සඳහා නිදහස් බල රූප සරණ එන්දොත් තේන්න. M1 මෙන්න M2 M2 කියන්නේ මෙයා. මෙන්න M කියන වස්තුව. මෙන්න M කියන වස්තුව. හරි. එහෙනම් මෙයා මත තියෙනවා බල දෙකක්. එකක් Mg 15ට Mg 15ට උඩට තියෙනවා T. එකක් Mg 15ට උඩට තියෙනවා T. එතෙන්ද මම මේක පාත් කරන්නම්. බලන්න මෙයා මත බල මම ඝර්ෂණ බල කවම සැලකුවේ නෑ. R2 උඩට දෙනවා 20 15ට දෙනවා. R2 උඩට දෙනවා 20 15ට දෙනවා. මෙයා මත 40 15ට දෙනවා. R1 උඩට දෙනවා. R2 15ට දෙනවා. හයි අදිමු බලන්න නිදාස් බල රූප සරණ මේ හදන්නේ 57 වෙනි ගාන.
right දැන් බලන්න M1 සහ M2 අතර ස්ථිතික ඝර්ෂණ සංගුණිකයේ mu කියන්නේ 0.7. එහෙනම් එයා මත දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය හොයාගන්න පුළුවන් අපි. right දැන් බලන්නකො මෙන්න මෙතන මේ M2 තියෙන්නේ යටින් මෙන්න M1. මෙයා පහළට නිව්ටන් 20යි. එහෙනම් මෙයා මත සමතුලිතයිනේ. එහෙනම් R2 යගේ නිව්ටන් 20ක් වෙනවා. හේතුව වස්තුවේ සිරස් සමතුලිතතාවය. මෙයා මතට දෙන්නේ. එහෙනම් වස්තුවේ සිරස් සමතුලිතතාවයට ඉහළට බල සමානයි පහළට. ඒ වුණා ඉහළට තියෙනවා 20ක් පහළට තියෙනවා 20ක් එන ඉහළට තියෙනවා 20. මෙන්න මේ අතර mu දීලා තියෙනවා. කීයද mu? 0.8. දැන් බලන්න ඕනේ මේ M1 වස්තුව මත ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ කොහෙටද කියලා. M1 වස්තුව මත ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ කොහෙටද කියලා බලන්න. ටිකක් හොඳට හිතන්න ඕනේ ගණන් මේවා. දැන් මෙයා මේ පැත්තට යන්න හදන්නේ. අපි ගමුකෝක මේ විදියට. මේ තියෙන්නේ ඔය කියන M2 වස්තුව. මෙන්න තියෙනවා M1 වස්තුව. දැන් මෙයා මෙහෙට යන්නයි බලන්නේ. මෙයා මෙහෙට යද්දී මේ වස්තුව බලනවා මෙයාව යන එක වළක්වන්න. දැන් මෙයා මේක දිගේ මෙහෙට යනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මෙයා උත්සාහයක් දරනවා. මෙයා යන එක මොකද කරන්නේ? මෙයා උත්සාහ කරනවා මෙයා ගමන් කරන එක වළක්වන්න. මෙයා යන්න හදන්නේ මේ පැත්තට. එහෙනම් එයා ගමන් කරන එක වළක්වන්න මෙයා මගින් මේ උඩ තියෙන එක්කිනා මගින් මෙයාව මේ පැත්තට අදින්න බලන්න. හරියටම තේරුම් ගන්න ඕනේ වැඩි. දැන් ඔන්න මම දැන් මේකේ මේ රූපේ මේ කියන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මේක පැහැදිලිලා තියෙනවා. පැහැදිලිලා තියෙනවා. හරි. දැන් බලන්නකො මේ M2 යන්න හදනවා මේ පැත්ත. M2 යන්න යනවා මේ පැත්ත. එතකොට M එක මෙහෙට යන්න ඇති. එතකොට මෙයා කරන්නේ යන්න එපා කියලා මේ පැත්තට කියනවා. M2 දැන් මෙයා මත බලයක් කරනවා. මම කියප එක පැහැදිලි නැති වෙන්නේ. අන්න මම ආය අදිනවා ලොකු. මෙන්න මේ M2 මේ පැත්තටයි යන්නේ. ඇයි ඒ? මෙන්න මේ T කියන බලයෙන් හින්දා. M2 මේ පැත්තට යන්නේ. එතකොට මෙයා මේ පැත්තට යන්න හදනවා. මෙයාත් මේ පැත්තට මෙයාත් එක්කම යනවා. හැබැයි මෙයා යන්න හදද්දී මෙයා කරන්නේ මෙයා මත බලයක් කරද? කොයි දිශාවටද? මේ දිශාවට. එතකොට එයා ඊට ප්‍රතිවිරුද්ධව මෙන්න මේ පැත්තට බලයක් කරනවා. F ඝර්ෂණ බලය. දැන් මේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන M1 මත මේ පැත්ත. බලය. එන්න ඝර්ෂණ බලය. එහෙනම් ආයේ ජානවි මෙන්න මේ ඝර්ෂණ බලය අපිට ගන්න පුළුවන් F සමානයි mu r කියලා. එහෙනම් ඔන්න ඔය කියන ඝර්ෂණ බලය F සමානයි mu r වලින් ගන්න පුළුවන්. මොකද මේකේ mu දීලා තිබ්බා 0.4යි. right. දැන් බලන්නකො මෙතන මොකද වෙන්නේ කියලා. මෙයා මෙහෙට යන්න හදනවා.
එතකොට ඊට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලය දෙනවා මෙයා. මං ගන්න එකේ F එක කියලා. කවුද මෙයා? මේ තලයේ මගින් දෙන්නේ. තලයේ මගින් ඝර්ෂණ බලයක් දුන්නා. එතකොට මෙන්න මේ ඝර්ෂණ බලයයි මේ ඝර්ෂණ බලයයි එකිනෙකට සමාන වෙන්නේ නැහැ. හේතුව මෙතන තියෙන mu වගේ සහ මෙතන තියෙන mu වගේ එකිනෙකට වෙනස් නිසා. mu කියලා කියන්නේ ඝර්ෂණ සංගුණකය. mu කියලා කියන්නේ ඝර්ෂණ සංගුණකය. right. ඔය ගාන ටිකක් අමාරුයි. මොන නමුත් මේ ටික මෙහෙට යන්නම නම් මේ පද්ධතියටම තියෙන්න ඕනේ තොරණයක්. මේ පැත්ත. ඒ කියන්නේ. මේ පැත්තට තියෙනවා ඒ කියලා තොරණ. පැහැදිලිනේ? right. ඔන්න මං ගාන හදන්න අවශ්‍ය කරන කොටස් ටික දුන්නා. ඒකට ඕගොල්ලෝ මේ ඝර්ෂණ බල මේකේ ලකුණු කරගෙන මට ගාන හදලා දාන්න. මං ගාන දැන් හදන්නේ නෑ. මං හදපු උත්තරේ මං ඕගොල්ලන් ගෙවනේ වෙනින් කියනවා මං WhatsApp එකට දාන්න. ඔන්න ටිකක් සංකීර්ණ ගානකට යන විදිය. මේක හදන විදිය වලට මම දැන් කියලා දුන්නා. ඊට පස්සේ මෙතන ඝර්ෂණ බලය වන්නේ x සමානයි mu r දානවා. මෙතන ඝර්ෂණ බලය වන්නේ x සමානයි mu r දානවා. හැබැයි මේ අවස්ථාවේ චලනය වෙන හින්දා මේ යටේ f එක හොයන්න දාන්නේ ගතික ඝර්ෂණ සංගුණකයේ කියන්නේ. මං එනවා දැන් ටිකක් ලේසි ගානක් හදන්න. එන්න බලන්න ගැටළු අංකය 55. ඔය ගෲප් එකට ඇඩ් කරලා නැති අය මට මැසේජ් එකක් දාන්න අර 078යි 698යි 1137 කියන නම්බර එකට 9 ඉස්කෝලේ මම එතකොට මේ ගෲප් එකට ඇඩ් කරන්න. 078යි 698යි 1137 1137 මේකට දාන්න 9 ඉස්කෝලේ මම එතකොට ගෲප් එකට ඇඩ් කරලා දාන්න. right ඔන්න මේ ගානේ ඝර්ෂණ බල මම ලකුණු කරේ නැහැ. ඕගොල්ලෝ අවබෝධයෙන් ලකුණු කරන්න ඕනේ ඝර්ෂණ බල. right. මං එදා ගානක් හදලා දාන්න කියලා කිව්වා. සමහරක් අය ගාන හදලා දාලා තිබ්බා. මොකක්ද ඒ ගාන කියලා කියන්නකෝ. සමහරක් අය ගාන මේ ෆොටෝ එක දාලා තිබ්බා. ගානේ අංකය දාලා තිබුණේ නැහැ. චුට්ටක් දාන්නකෝ ගිය සතිය අපි හදමු කියලා තිබ්බ ගාන මොකද්ද? 51. අලුතින් group හදලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් වුණා. දැන් විතානගේ සර්ගේ පන්තියේ ඊගව මාසයේ group එක අලුතෙන් හදනවා. දැන් අර්බුද රැසක් මතුවේගෙන යන්නේ. අද මාසේ අන්තිම දවසේනේ. මටත් මොනවා හරි කියයිද දන්නේ ආයතනයෙන් මේ විදිහට කරන්න කියලා. එහෙම වුණොත් බලමු 51 වෙනි ගාන නේද? මම ඔන්න 51 වෙනි ගාන හදනවා දැන් මේ විදිහට. සිරසට අංශක 30ක් ආනත රළු තලයක් තියෙනවා. මෙයාගේ කෝණයේ අංශක 30යි. ගාන හදපු නැති අය මගෙත් එක්කම හදන්න. සිරසට අංශක 30ක් ආනත රළු තලයක් මත කිලෝ 5ක ස්කන්ධයක් තියෙන පෙට්ටියක් තියෙනවා. එහෙනම් මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. ටියුබ් නැති වෙන්න විදියක් නැහැ. හේතුව මේ ටියුබ් දුන්නේ කොරෝනා නැති කාලේ. ගොඩාක් ඉස්සර. කිලෝ 5ක ස්කන්ධයක් ඇති පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය තලයේ ඔස්සේ දෙකක නියත ත්වරණයකින් ඉහළට යනවා. එහෙනම් මෙයා ඒ වලගේ සමානයි 2 ms වෙන දෙක නියත ත්වරණයකින් ඉහළට යනවා. ඒ මත ආනත තලයට සමාන්තර වේ යෙදිය යුතු බලය අපි ගන්නවා ඒකේ කියලා. ආනත තලයට සමාන්තර වේ යෙදිය යුතු බලය අහනවා. ඝර්ෂණ සංගුණකයේ දීලා තිනවා 0.4යි කියලා. මෙව කියන්නේ 0.4. දැන් මේකේ බල ලකුණු කරොත් එන්නේ. මෙයාගේ බර එනවා නිව්ටන් 50. බර එනවා නිව්ටන් 50. ප්‍රතික්‍රියා බලය එනවා උඩට.
ඒ ප්‍රතික්‍රියා බලය R. ඒක පොළවට ලම්බකමයි එන්නේ. මෙයා යන්නේ දෙකක ත්වරණයකින් ඉන්න. ඒ සමානයි 2 ඉන්නේ සුළු. දැන් මෙතන මෙන්න මේ කෝණය 30ක් වෙන හින්දා මෙතන කෝණය අංශක 30ක් වෙනවා. එතන කෝණය අංශක 30ක් වෙනවා. එහෙමනම් මෙයාගේ විභේදන සංරචකයක් වෙනවා මේ පැත්ත. කීයද ඒක? 50යි cos 30. මෙයාගේ විභේදන සංරචකයක් වෙනවා මේ පැත්ත. ඒක කීයද? මෙහෙට 50යි cos 30 නම් මෙහෙට 50යි sin 30. 50යි sin. දැන් මෙයා උඩට යන්නේ ඝර්ෂණ බලය එහෙනම් ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට තියෙනවා මෙන්න ඝර්ෂණ බලය. අපි මේ බලය ගමුකෝ P කියලා. ඝර්ෂණ බලය ගමු F කියලා. ඝර්ෂණ බලය මේ බලය P කියලා ගමු. මේකත් ඉතින් මේ පාටින් මදින්න මෙහෙ කරන්න දෙයක් නැහැ පේන්නේ නැහැ නේද? මොන ඝර්ෂණ බලය? දැන් දැනගන්න රූප සමහන්. right. එහෙනම් අපි ඊගාවට බලන්නේ මෙන්න මෙයා මත යෙදෙන ඝර්ෂණ බලය. ඒ කියන්නේ එහෙනම් මෙහෙම ලියමු ගන්න හදපු නැති අය. වස්තුව ආනත තලයේ ඔස්සේ වස්තුව ආනත තලයේ ඔස්සේ වස්තුව ආනත තලයේ ඔස්සේ ඉහළට චලනය කිරීම සඳහා වස්තුව ආනත තලයේ ඔස්සේ ඉහළට චලනය කිරීම සඳහා තලයට සමාන්තරව යෙදිය යුතු බලය P ලෙස ගනිමු. යෙදිය යුතු බලය P ලෙස ගනිමු. අලුත් උරකින් ලියන්න. ආනත තලයේ මගින් වස්තුව මත ඇති කරනු ලබන ඝර්ෂණ බලය ආනත තලයේ මගින් වස්තුව මත ඇති කරනු ලබන ඝර්ෂණ බලය capital F නම් F සෙවීමට දානවා F සමානයි mu r.
f සෙවීමට x සමානයි μ r. f සෙවීමට x සමානයි μ r. එහෙමනම් r වලගේ සමාන වෙනවා කීයද? 50යි cos 30. r වලගේ සමානයි 50යි cos 30. right. නියමයි නම් වස්තුවේ සිරස් සමතුලිතතාවය. වස්තුවේ සිරස් සමතුලිතතාවයට ඉහළට බල සමානයි පහළට බල. වස්තුවේ සිරස් සමතුලිතතාවයට ඉහළට බල සමානයි පහළට බල. වස්තුවේ සිරස් සමතුලිතතාවයට ඉහළට බල සමානයි පහළට බල. එහෙනම් ඉහළට තියෙන බලය R සමානයි පහළට තියෙන බලය 50යි cos 30. ඉහළට තියෙන බලය R සමානයි 50 පහළට තියෙන බලය 50යි cos 30. එහෙමනම් f සමානයි μ r නේනම් f සමානයි μ කියන්නේ 0.4යි. μ කියන්නේ 0.4යි. r ලගේ 50යි cos 30. r ලගේ 50යි cos 30. 50යි cos 30. එහෙනම් f සමානයි 0.4යි 50යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එහෙනම් දශමාන්තර මේ බිඳුවෙන් වැඩුණාම 4යි. මෙතන ගත්තාම අපි දෙවරක් 1යි දෙවරක් 2යි කියමුකෝ 0.2. දශම ස්ථානයේ නැති වෙන බිඳුවේ 5 වරක් 2 10යි. එහෙනම් 10යි මූල 3යි. ඝර්ෂණ බලය එනවා 10යි මූල 3යි. ඔන්න ඝර්ෂණ බලය එවුවා 10යි මූල 3යි. right එහෙනම් දැන් මෙතන 10යි මූල 3යි. ඝර්ෂණ බලය 10යි මූල 3යි. right දැන් බලන්නකො මෙයා ඉහළට ගෙනියන්න ඕනේ කොච්චරක ත්වරණයකින්ද? 2ක ත්වරණයකින්. එහෙනම් අපි ත්වරණයේ දිශාවට දානවා x සමානයි m. ත්වරණයේ දිශාවට දානවා x සමානයි m. එහෙනම් ලියමු ආනත තලයේ දිගේ ඉහළට. ආනත තලයේ දිගේ ඉහළට f සමානයි m. ආනත තලයේ දිගේ ඉහළට f සමානයි m. එහෙනම් ආනත තලයේ දිගේ ඉහළට දිනවා p.
අඩු කිරීම. පහළට තියෙනවා 50යි sin 30යි f කියන එකයි. එහෙනම් 50යි sin 30 එකතු කිරීම f සමාන ස්කන්ධය මෙයාගේ 5යි ත්වරණ ඒ වලගේ 2යි. එහෙනම් p අඩු කිරීම 50යි sin 30 කියන්නේ භාගයේ ධන f වලගේ 10යි මූල 3. සමානයි 5 වරක් 2 10යි. දැන් දෙවරක් 1යි දෙවරක් 25යි. එහෙනම් p අඩු කිරීම 25 ධන 10යි මූල 3 සමානයි 10යි. එහෙනම් මේ පදය මෙහාට යනවා. ඍණ 25 ධන 25 වෙනවා ඍණ 10යි මූල 3 ධන 10යි මූල 3. දැන් p සමානයි මෙන්න 10 ධන 25 ඍණ 25 ආයෙ මෙතන ඍණ 10යි මූල 3 තියෙනවා. ඒක මෙහෙට යනකොට ධන 10යි මූල 3. 10 25යි 35යි ධන 10යි මූල 3යි නියුටන්. 10 1.8යි 3ෙන් වැඩි කරපුවාම ඒක 35ට එකතු කරනවා. ඔන්න ඔය උත්තරේ ඉන්නේ. පනස් දෙකයි දශම තුනයි දෙකක් එනවා. 52.3 right ඉවර වෙච්ච අය එමු ගැටළු අංකය 55. කම් බලන්න ගැටළු අංකය 55. RAM 400ක ලී කුට්ටියක් තියෙන්නේ. ඒක සෙන්ටිමීටර 80යි තප්පරයට ප්‍රවේගයකින් දිරස් මේසයක් මත යනවා. දැන් එහෙනම් මේක සම්මත ඒකක වලින් නෙමෙයි දීලා තියෙන්නේ. අපි එනම් සම්මත ඒකක වලින් හදාගමු.
ඒක නිව්ටන් 400ක බලයක් ඇත්තේ තමයි චලිත වෙන්නේ. මෙයා ග්‍රෑමාල්සිය කියන්නේ 0.4 කිලෝග්‍රෑම්. මෙයා ගමන් කරනවා u 80 සෙන්ටිමීටර තප්පරයකට. තප්පරයකදී සෙන්ටිමීටර 80ක් යනවා. ප්‍රවේගයෙන් දිරස් මේෂයක් වද 0.7 නිව්ටන් ඝර්ෂණ බලය. චලනය වෙනවා. සර් ඔය කීවෙනි ගානද? 55 වෙනි එක. right ඔන්න රෝග සලකන. දැන් එහෙනම් මෙතන අපි ඉස්සල්ලාම මේ 80 සෙන්ටිමීටර තප්පර කියන එක තප්පරයට මීටර කරගත්තා නම් ලේසි. එහෙනම් සෙන්ටිමීටර මීටර කරන්න 100න් බෙදනවා. ඒ කියන්නේ 80 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර. මෙන්න තප්පර. එහෙමනම් තප්පර උඩට ආපුවම 80 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර තප්පරය. ඉස්සලා මේක කරගන්න. u වලගේ 80 වැඩි කිරීම 10 ඍණ 2යි තප්පරය මීටර. right දැන් බලන්න මෙන්න මේ යම් නියත වේගයකින් යනවා. එහෙනම් මේක නතර වෙනවා කියන්නේ මෙයාගේ වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙයාගේ වේගය අඩු වෙනවා. එහෙනම් අපි යන්නොත් එන්නේ මේ පැත්තට 0.7ක ඝර්ෂණ බලයක්. ආරම්භක ප්‍රවේගය 80 වැඩි කිරීම 10.2යි තප්පරයට මීටර. මේ අවසානයේදී v වලගේ බිඳුවක් වෙනවා. අපෙන් අහනවා මෙයා කොච්චර දුරක් ගමන් කරනවද කියලා. අපි ගන්න එක d කියලා. එහෙනම් මේ වස්තුව ගමන් කරනවනේ. මේ ගමන් කරනින් මේ වස්තුවේ මෙතෙන්දී තියෙනවා චාලක ශක්තිය. ඒ සමාන වෙනවා භාගයයි mu වර්ගය. මෙතෙන්දී මෙයා බිඳුවක් වෙනවා චාලක ශක්තිය. හේතුව යා නිශ්චල වෙනවා. එහෙනම් මෙයාගේ මේ තිබ්බ ශක්තිය වැය වෙලා තියෙනවා මෙන්න මේ ඝර්ෂණ බලය මැඩ පැවැත්වීම සඳහා. right දැන් කට්ටිය පොඩ්ඩක් අප්සෙට් වෙනවා. හරි දැන් අපි ඊගාව බදාදා කරන්නේ
මෙන්න මේ පාඩම යාන්ත්‍රික ශක්තිය. දැන් ඕගොල්ලන්ගේ SFTත් එක්ක උරතල් වෙවි හිටපු කාලය දැන් අවසන් වෙනවා. දැන් ඊගාව පාඩම යාන්ත්‍රික ශක්තිය. මම ඒකයි මේ ගාන කරන්නේ. මොකද බලය බැරි වුණොත් යාන්ත්‍රික ශක්තිය ගැටලු තවත් බැරි වෙනවා. ඒකයි මම කියන්නේ A level කියන්නේ ගේමක්. මේක හොඳට උගන්වන්නේ නැති ගුරුවරයෙකුට අහු වෙනකම් ඉන්නකල් ඔය නිකන් බාලවලද ගණන් හදාගෙන ඉන්නකල් SFT කියන්නේ ලේසි විෂයක්. හරියට ගණන් හදන ගුරුවරයෙකුට සෙට් වුණොත් එimhe මේකේ ගේමක් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඉන්නේ අන්නේ කියන ගේම. ඒ තමයි ප්‍රතිඵලයකට යන්නේ. මට ගොඩාක් අය මැසේජ් දාලා තිබ්බා ගෲප් ක්ලාස් එකට ගන්න කියලා. මම ඒ ඉන්න ගෲප් ක්ලාස් එකට ගන්න මේ Google form එකක් කරා ඒ කට්ටියක් ගන්නවා. ඒකේ පටන් ගන්නවා දානා විද්‍යාව. හැබැයි ඒකේ වැඩ කරන්න ඕනේ. වැඩ කරන්නේ නැති අය අයින් වෙනවා. 54 53 54 කරනවා. මම මේ 56 කරලා පෙන්නන්නේ. දැන් ඊගාවට අපිට අවශ්‍ය කරන පාඩම. එහෙනම් මෙතෙන්දී හානි වන චාලක ශක්තිය සමානයි ඝර්ෂණයේ මැඩ පැවැත්වීම සඳහා කරන කාර්ය. right මේ රූප සරණ යටින් මේක ඇඳ ගන්න. u කියන්නේ 80 වැඩි කිරීම 10 රින් 2යි චාලක ශක්තිය භාගයේ nu වර්ග. මෙතෙන්දී චාලක ශක්තිය බිඳුවේ අවසාන ප්‍රවේගී බිඳුවයි. නතර වීමේදී මෙයා ගමන් කරන දුර d. ආගේ මයික් එකකුත් ඔන් වෙලා. right ලියමු. වස්තුව චලනීය වන බැවින් එයට චාලක ශක්තියක් පවතී. වස්තුව චලනීය වන බැවින් එයට චාලක ශක්තියක් පවතී. එය d දුරක් ගමන් කර සිම්පල් d දුරක් ගමන් කර නිශ්චල වන විට චාලක ශක්තිය ශුන්‍ය වේ. අලුත් උලකින් ලියන්න. මෙහිදී හානි වන චාලක ශක්තිය ඝර්ෂණ බලයේ මැඩ පැවැත්වීම සඳහා වැය වේ. එවනම් අපි ලියනවා හානි වන චාලක ශක්තිය සමානයි ඝර්ෂණීය මැඩ පැවැත්වීමට කළ කාර්යය.
ආනිමය චාලක ශක්තිය සමානයි ඝර්ෂණයේ මැඩ පැවැත්වීමට කළ කාර්යය. අපි දකිනවා මේ දවස්වල ඔන්ලයින් ක්ලාස් ඕක ගාලා තියෙනවා. YouTube එකේ SFT කියලා දාපුවම ගුරුවරු ඉන්නවා කෝටි එකමාරක් විතර. ජනගහනයෙන් 3 කාලක් විතර ඉන්නවා. හැබැයි හැමෝම විභාග මට්ටමට ලං කරපු ගාණක්වත් හදන්නේ නැහැ. විභාගයේ ඒ පන්ති වල නන්දිමේදි සෙට් වෙලා SFT ගැන වැරදි අවබෝධයක් අරගෙන ගියපුවම විභාගයේ SFT ඉන්න කෙලවෙලා යනවා. එහෙනම් ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න මේ සබ්ජෙක්ට් එක ටිකක් අපේ සබ්ජෙක්ට් එකේ හැටියට SFT ටිකක් අමාරුයි. ඒකට හරියට සංකල්ප තේරුම් අරගෙන ගණන් ටිකක් වැඩිපුර හදලා තමන් සූදානම් වෙනවා මිසක් විශේෂයෙන් පලා යෑම කියන්නේ විසඳුමක් නෙමෙයි. එහෙම කියොත් ආයේ A level වලින් පස්සේ දෙවෙනි සැරේත් ආයේ ඔයගොල්ලන්ට A level කරන්න හිතනවා හේතුව තමන්ගේ ළඟ ඉන්න අය කැම්පස් යන නිසා. එන්න මුලින් ඉඳන් වැඩ කරන්න. වැඩ කරලා මේකෙන් කොහොමද ගොඩ එන්න බලන්න. එහෙනම් මෙතන හානිමන ජාලක ශක්තියේ භාගයක් mu වර්ගය ඝර්ෂණීය මෙලබ වැටීමකට කරන කාර්යය මම මේ ඝර්ෂණ බලය F කියලා ගන්නවා. මෙතන පොඩක් F කියලා දාගන්න. F වාරයක් D. මේ කතා කරනවා ලබන බදාදා පන්තිය. F වාරයක් D. ලබන බදාදා පන්තියේ ඔයගලන්ට 6:00ට පටන් ගන්නවා. ඒක මම අද 20යි ඔයගලගේ පන්තියට කලින් දීපේ 20යි 23 පන්තිය. ඒකේ ඉරිදට දැම්මා. ඒකට ඔයගලගේ පන්තියේ 6:00ට පටන් ගන්න පුළුවන්. 6:00 එදෙනම් භාගයයි m ස්කන්ධය 0.4යි u වර්ගය කියන්නේ 80 වැඩි කිරීම 10 වර්ගය. ඝර්ෂණ බලයේ 0.7යි. මෙන්න D. අද අපි පටන් ගත්තේ පන්තිය 7ට. එහෙනම් මෙතන සුළු කරපුවාම මෙයා 0.2ක් වෙනවා. එහෙනම් 0.2 80 වර්ග වෙනවා. 80 වැඩි කිරීම 80. 10 ඍණ 4 වෙනවා. 80 වැඩි කිරීම 80 10 ඍණ 4. 0.7යි D. මේ 0.2ක් එක්ක මෙතන 10 ඍණ 2ක් ලැබෙනවා. එහෙනම් ගන්න ලියා ගන්න සුළු කරලා ගන්න පුළුවන් ඒ උත්තරේ ගන්න. 8 වරක්කට 64යි 0.2 වැඩි කිරීම 64 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 0.7 සමානයි D මීටර වලින්. මේ දශම ස්ථානයේ මේ දශම ස්ථානය අයින් කරනවා. 64 2ක් 128යි. දශම ස්ථාන දෙකක් තිබ්බම 1.2යි 8යි. ඒක බෙදෙනවා 0.7. එහෙනම් මේතර දශම ස්ථාන එකක් තියෙනවා. මෙතනත් දශම ස්ථාන එකයි. එහෙනම් මේකම අපිට ලියන්න පුළුවන්. දශම ස්ථාන අයින් කරනවා 2 වැඩි කිරීම 64 වැඩි කිරීම 10 ඍණ 2. බෙදීම 7. මේ උඩ දශම ස්ථානයේ යට දශම ස්ථානයේ අයින් කරා. ඇයි 82 දෙකක් එන්නේ 80 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගයනේ u වර්ගයනේ. එතකොට 80 වර්ගයේ මම කිව්වා 80 වැඩි කිරීම 80 කියලා. එහෙනම් මෙතන
128යි බෙදීම 7 වැඩි කිරීම 10 රින 2යි d වල අපි. උඹට මේක මෙහෙර ගන්නවා. 128 බෙදන්න ඕනේ 7ෙන්. 18.2යි. වැඩි කිරීම 10 රින 2. දශම ස්ථාන දෙක ඉස්සරහට ආපම 0.18යි 2.8යි මීටර. ආසන්න වශයෙන් ගන්න පුළුවන් 0.18යි මීටර. 0.18යි මීටර. මේමයි මේ ඔන්ලයින් කතන්දරේ ඇවිල්ලා අර මොකුත් නැති හින්දා හොඳයි. ඒ වුණාම මේක අති අසාර්ථක ඉගැන්වීමේ ක්‍රමයක්. හේතුව අපි මේ රටාවට අනුගත වෙන්නේ නැහැ. ඒකයි වැඩි. පන්තියක සජීවීව ඉන්නවා වගේ නෙමෙයි. ඉතින් ඒක ටිකක් හරි ලං කරන්න ඕනේ ඉඳ තමයි මම මෙහෙම හරි කරන්නේ. නැත්නම් රෙකෝඩින් එකක් දැම්මොත් මීටත් හමම් මේ. පන්ති පටන් ගත්තාම අපිට රිවිෂන් පන්තියේ සඳුදා දවසේ උදේ ඉඳලා කරන්න වෙනවා. එතකොට අමතර දවසක් දෙකක් දාලා මේ බලේ පාඩම සම්පූර්ණයෙන්ම කරනවා මම මූලික අඩිතාලම අල්ලලා දෙන්න. එතකොට රිවිෂන් එකේදී බලය ගණන් වැඩිපුර හදනවා. වෙන කරන්න දෙයක් නැහැ. මං එනවා 53 වෙනි ගාන. මේක ඇවිල්ලා A level ප්‍රශ්න පත්‍රයේ තිබ්බ ගානක් අපේ නෙමෙයි භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය. දාමකයෙකු විසින් ඝර්ෂණීය සහිත පෘෂ්ඨයක් මත පාපැදියක් පදිනු ලබන විට පාපැදියේ රෝධ දෙක මත ක්‍රියා කරන ඝර්ෂණ බලයේ දිශාවන් පහත රූප සරහන් අතරින් කුමකින් වෙන්නයිද කියලා අහනවා. අපි ඉස්සෙල්ලා රූප සරහන් බලන්න කලින් අපි බලන්න ඕනි මේ බයිසිකලයක් වදිද්දී B කොටසක් තියෙනවානේ. මේෂයේ සහ ලී කුට්ටිය අතර ඝර්ෂණ සම්මුතිය යනවා. ඝර්ෂණ බලය දීලා දිනවා 0.7යි. එහෙනම් ප්‍රතික්‍රියා බලය මෙතන එන්නේ 4 නිව්ටන් නේ. එහෙනම් මෙතන 34. එහෙනම් F සමානයි μ r. F වලගේ 0.7යි. μ r වලගේ 4යි. ඇයි මේ 4 5ට සමානයි? එහෙනම් μ වලගේ සමානයි 0.7 බෙදීම 4. 0.7 බෙදීම 4. බිංදුව දශම 1.7. ඝර්ෂණ සංගුණිකයේ 0.1.7.
බයිසිකල් කාරයෙක් ඉන්නවා. අපි මේ රූප සරහනට කලින් අපි බලන්න ඕනේ අපිට මේකේ හරියට ගන්න පුළුවන්ද කියලා. මෙන්න බයිසිකල්. බයිසිකල් යන්නේ මේ පැත්තට. ඔව් පේපර් එකේ කැල් එකක් පාවිච්චි කරන්න දෙනවා. ඒ වුණාට සුළු කිරීමේදී ওই දශම ස්ථාන විතරක් සුළු කරන්න කැල් එක තියාගන්න. අනිත් ඒවා පුළුවන් විදියට වේගයෙන් හිටින් සුළු කරන්න. right. දැන් බලන්නකො මේ බයිසිකලේ පැඩල් එක පාගලා කරකවන්නේ මේ රෝදේනේ. මෙයා තමයි කරකවන්නේ මේ පැත්තට මේ පැඩල් එක පාගලා. එතකොට මෙන්න මේ රෝදේ මගින් පොළව තල්ලු කරනවා මේ පැත්ත. දැන් උදාහරණයක් විදිහට අපි මඩ ගොඩක බයිසිකලේ පදිද්දී මඩ ටික විසි වෙනවා පිටිපස්සේ. يعني මේ රෝදේ මේ පැත්තට කරකවෙද්දී මඩ එනවා මේ පැත්තට විසි වෙනවා. එහෙනම් රෝදේ මගින් පොළොව මත බලය මේ පැත්තට දෙද්දී පොළොව මගින් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධව බලය දෙනවා ඉස්සරහට. ආයෙ කියන්නේ. මේ රෝදේ මේ පැත්තට කරකෙවෙද්දී රෝදේ මගින් මේ පොළොව මේ පැත්තට තල්ලු කරනවා. වැලි ගොඩකෙන් පදිද්දී වැලි පිටිපස්සට විසින්නේ එක. එතකොට මේ රෝදය මගින් මේ පොළොව මත බලය. රෝදය මගින් පොළොව මත බලය. එතකොට මේ තියෙන්නේ පොළොව මගින් රෝදය මත බලය. පොළොව මගින් රෝදය මත බලය. දැන් බලන්නකෝ මෙයාට කොහෙන්වත් එහෙම නැතුනොත් මෙයා රෝදේ කරකිනවනේ නැත්තම් බයිසිකල් යන්නේ නැහැ. එහෙනම් රෝදය මේ පැත්තට කරගෙවෙන්න රෝදය මත බලයක් තියෙනව නෙමෙයි. රෝදය මෙහෙම කරගෙවෙන්න රෝදය මත මේ පැත්තට බලයක් තියෙනවා. නැත්නම් මේක මේ පැත්තට කරගෙවෙන්නේ. එහෙනම් මෙන්න මේ බලය මම ගන්නවා F1 කියලා. මේ බලය F1 කියලා ගත්තොත් මෙයත් ඝර්ෂණ බලය මෙයත් ඝර්ෂණ බලය බයිසිකලේ ඉස්සරහට යන්නේ F1 යගේ F2කට වඩා විශාලයි. බයිසිකලේ ඉස්සරහට යන්නේ මෙන්න මේ බලය විශාල වෙන්න ඕනේ මේ බලයට වඩා. එහෙනම් මේ දෙකම ඝර්ෂණ බල රෝදේ මත ඇති වෙන්නේ. එහෙනම් බලන්න උත්තරේ කොහොමද? පළවෙනි එක නෙමෙයි. දෙවෙනි එකයි උත්තරේ. ඔය පළවෙනි එක උත්තරේ දාලා දෙන කෙනාගේ ඝර්ෂණය පිළිබඳ සංකල්පය වැරදි. හේතුව ඝර්ෂණය කියන්නේ වස්තුව සහ පෘෂ්ඨයේ අතර සාපේක්ෂ චලිතයට එරෙහිව ඇතිවන බලය. දැන් ඒ ආරම්භ දීපේ බයිසිකලේ යන්නේ ඉස්සරහට එනං ඝර්ෂණ බලය පිටිපස්සට. ඒක වැරදි. හතර නෙමෙයි උත්තරේ දෙක. දෙවෙනි උත්තරේ උත්තරේ. එඳගන්නේ රූප සටහන. එන්න බලන්න 54 වෙනි එක. වස්තුවක් තිරස් මේසයක් මත ඇත. ඉස්සරහා රෝදයේ හරගවෙන්නේ පොළවෙන් හම්බ වෙන ඝර්ෂණ බලය නිසා. මෙන්න මේ වස්තුවක්
කරකැවීමකට ලක් වෙන්නේ එහෙම නැත්නම් ව්‍යාවර්තයකට ලක් වෙන්නේ එක්කෝ බලයක් නිසා එහෙම නැත්නම් බල යුග්මයක් නිසා. ඒකකට මේක පොළොවත් එක්ක ස්පර්ශ වෙලා තියෙනවා. මේ මං ගෙනලා තියෙන ඉස්සරහා රෝදේ. ඉස්සරහා රෝදේ මෙහෙට කරකැවෙන්න නම් මෙතනින් බලයක් එන්න ඕනේ මේ පැත්ත. එතකොට තමයි මෙන්න මේ ඇක්සල් එක වටා මෙයාට ගූර්ණයක් ලබා දෙන්නේ. එහෙම જાතියේ පාඩමක් තියෙනවා. ඒකට භ්‍රමණ චලිතය කියලා කියනවා. මේකේ උත්තරේ හරි. ඔයගොල්ලන්ට ටික දවසක් ගියාම ටික දවසක් කියන්නේ පාඩම් ගෙන් ඉවරනකොට ඔවා තේරෙයි. මම මේ හෝම්වර්ක් කියලා ගණන් ටික දාලා තිබ්බේ ඔයගොල්ලන්ට මේවා පස්සවට හරි කරන්නේ ඉස්සරහට හරි පැත්තටමයි. එතකොට කොහොමද F එක ඉස්සරහට තියෙන්නේ? මට ඇහුන්නේ ආයෙ කියන්නකෝ. දැන් පිටිපස්ස රෝදේ තියෙන්නේ. ඒක බලන්න පාගද්දිනේ බලයක් එන්නේ. පිටිපස්සේ රෝදෙට මෙතනින් බලයක් දෙනවා. හවුද? අපි අර පොඩි ස්පොකට් වීල් එක දෙන්නේ ඒකෙන් දෙනවා. එතකොට පිටිපස්ස රෝදේ මේ පැත්තට කැරකෙන්නේ මේ පෙඩල් එකෙන් දෙන බලයෙන්. පිටිපස්ස රෝදේ කැරකෙන්නේ පොළව පිටිපස්සට තල්ලු කරනවා. පොළව පිටිපස්සට තල්ලු කරද්දී පොළවෙන් කරන්නේ ඊට විරුද්ධව දෙනවා බලය ඉස්සරහට. රෝදේ. මේ රෝදේට කොහෙන්වත් බාහිර බලයක් එන්නේ නැහැ. මොකද බයිසිකලේ පිටිපස්ස රෝදේ කරකෙව්වට පදින එක ඉස්සරහා රෝදේ කරකවන්නේ නැහැ. හැබැයි ඉස්සරහා රෝදේ මේ පැත්තට කරකෙවුවා. ඒ පැත්තට කරකෙවෙන්නේ නම් මෙතනින් එන්න ඕනේ බල ගූර්ණයක්. මේ ඇක්සල් එකට වටා ගූර්ණයෙන්ද මේ පැත්තට බලය තියෙන්න ඕනේ. මේ ඝර්ෂණ බලය අඩුයි මේ ඝර්ෂණ බලය වැඩි ඒ ඉඳලා සම්ප්‍රයුක්ත බලය මෙහෙට ඉඳලා වස්තු ඉස්සරහට යනවා. බයිසිකලේ ඉස්සරහට යනවා. කොහොමද මේ කතාව? හරියට සංකල්ප අවබෝධ වුණේ නැත්නම් මේකේ ඔයගොල්ලෝ මේ ඉස්සරහ රෝදේ කතාව තේරෙන්නේ නැත්තේ ඔයගොල්ලෝ දන්නේ නැහැ බලයක ගූර්ණය සහ බල යුග්මයක ගූර්ණය කියන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයගොල්ලන්ගේ වරදකුත් නැහැ මම ඉතින් ඔය මට තේරෙන ආකාරයට මම පැහැදිලි කරා. එන්න බලන්න 57. වස්තුවක් තිරස් මේසයක තියෙනවා. මෙම වස්තුව ශුන්‍යයේ සිට ඒකාකාරව වැඩිවන F තිරස් බලයකින් අදිනු ලැබුව විට වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලයේ F විචලනය වඩා හොඳින් නිරූපණය වන ප්‍රස්ථාරය යනවා. right ඔයගොල්ලෝ ඒ කොටස ඒක බැරි වුණා නම් දැනට අමතක කරලා දාන්න ඕනේ. නැත්නම් ඕකම තර්ක කර කර හිටියොත් මම ඒ දේ මහ පව් කියන ඕගොල්ලෝ ඒකම පව්වා. right ඒක ක්ලාස් එකේදී වීඩියෝ එකක් එහෙම දාලා පෙන්නන්නම්. එතකොට තේරෙයි. right මොකද කියන්නේ? වස්තුවක් තිරස් මේසයක් මත තියෙනවා. මෙම වස්තුව ශුන්‍යයේ සිට ඒකාකාරව වැඩි වෙන F කියලා තිරස් බලයක් උදලා දෙනවා කැපිටල් F. එහෙනම් කැපිටල් F වල ආරම්භක බලය බිඳුව. එහෙනම් මෙතනින් පටන් ගන්න. එතනින් පටන් ගන්නේ ඝර්ෂණ බලය බිඳුවක් නිසා. ඒ ඝර්ෂණ බලය විචලනය වෙන ආකාරය. එහෙනම් ඝර්ෂණ බලය තියෙන්නේ මේ පැත්තට. එහෙනම් වැඩි කරගෙන යද්දී ඝර්ෂණ බලයක් වැඩි වේගෙන යනවා F ට සාපේක්ෂව. හැබැයි මෙයා චලනය වෙනකොට මොකද වෙන්නේ? මෙයා මත ඝර්ෂණ බලය එකපාරටම අඩු වෙලා නියතකයක තියෙනවා. මේ තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. මේ හරිය ක්‍රියාත්මක වෙන්නේ ඔක්කොම ගතික ඝර්ෂණ බලය. මේ ස්ථිතික ඝර්ෂණ බලය මෙන්න ක්‍රියාත්මක වෙනවා මොකද්ද? ගතික ඝර්ෂණ බලය. එහෙනම් උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. right අපි එනවා 56 වෙනි එකේ ගානේ පළවෙනි ගානට දාලා රූපේ තමයි ඔය 55 වෙනි ඉස්සරහින් තියෙන්නේ. 56 වෙනි එකේ B එක තමයි ඔය යටින් තියෙන්නේ. ඒක ටයිප් කරද්දී පොඩ්ඩක් උඩ යට ගිහිල්ලා රූප සරහන් දෙන්න. එන්න 56 වෙනි ගාන.
56 වෙනි ගාන. රූපයේ දැක්වෙන පරිදි කිලෝ 70ක පෙට්ටියක් තියෙනවා. මෙයා කිලෝ 70. තිරස් බිමක් මත තබා නිව්ටන් 400ක බලයකින් අදිනවා. නිව්ටන් 400ක බලයකින් අදිනවා. පොළොව සහ පෙට්ටිය අතර ඝර්ෂණ සංගුණකයේ 0.5. පෙට්ටියේ ත්වරණය හා එහෙනම් මෙයා මත ඝර්ෂණ බලය අපි ගන්නවා F කියලා. ඝර්ෂණ බලය ගන්නවා F කියලා. right. එහෙනම් ඔන්න රූප සටහනෙන් මෙතනින් මෙයාගේ බර නිව්ටන් 800. ප්‍රතික්‍රියා බලය එහෙනම් අපි මෙන්න මෙයාගේ ත්වරණය හොයන්න ඉස්සෙල්ලාම හොයන්න ඕනේ ඝර්ෂණ බලය. F1 කියලා දීලා තියෙන්නේ රූප සටහනේ. F1 හොයාගන්න ඕනේ. R ලගේ සමාන වෙනවා. මෙතන Fn කියලා දීලා තියෙන්නේ. R ලගේ සමාන වෙනවා 700. එහෙනම් වස්තුවේ සිරස් සමතුලිතතාවයේද ඉහළට බල සමානයි පහළට බල. ඉහළට තියෙන බලය R, පහළට තියෙන බලය 700. R ලගේ නිව්ටන් 700. හදලා බලලා උත්තරයක් දාන්න බලන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් 5යි කියලා වෙලා තියෙනවා. ආන්නේ ත්වරණයෙන් එහෙනම් F සමානයි μ r දාලා ඝර්ෂණය වෙනවා. μ කියන්නේ 0.5යි r ලගේ 700. දශම ස්ථානයෙන් බිඳුවක් අයින් කරනවා. එහෙනම් මෙතන 70 වේවා 4 35. 350යි ඝර්ෂණ බලය. එහෙනම් චලිත දිශාවට දාන x සමානයි m. එහෙනම් චලිත දිශාවට කියනවා නිව්ටන් 400. ඝර්ෂණ බලය මේ f කියන එක හෙව්වා අපි ඒක 350. මෙයා 350. ස්කන්ධයේ 70යි ත්වරණයේ 400 350 ගිහම 50 සමානයි 70යි බිඳුවේ බිඳුව කැපෙනවා 5 බෙදීම 7ක් නෙන්නේ ඒ වලගේ
0.71 0.71 එන්නේ. ms ඍණ 2 ත්වරණයක්. එමු බලන්න ගානේ ඊගාව කොටස. B කොටස. රූපයේ පරිදි කිලෝ 70ක පෙට්ටියක් ඝර්ෂණ සංගුණකයේ 0.5ක් වූ පොළොවක් මත තබා තිරස සමග අංශක 30ක ආනත වූ දිශාවක් ඔස්සේ 400ක බලයක් යොදා දෙයි. දැන් යොදන ලබන බාහිර බලය තිරසට ආනතියක් දක්වනවා. කොච්චරද නිව්ටන් 400? කෝණයේ අංශක 30යි. ඝර්ෂණ සංගුණකයේ 0.5යි. කිලෝ 70යි බර. ස්කන්ධේ. එහෙනම් බර 700 නිව්ටන්. ප්‍රතික්‍රියා බලය යනවා R කියලා. ඝර්ෂණයේ ගමු අපි F කියලා. F එක කියලා දීලා තියෙනවා. රෙකෝඩ් එක දාන්නම්. එහෙම කියලා අයින් වෙන්න එපා පන්ති කියලා දෙනාට අහගෙන ඉන්න බලන්න. දැන් වෙනදා 100ක් ඉන්න පන්තියේ අද 58යි. එහෙමනම් මෙතෙන්දී දැන් ඝර්ෂණ බලය හොයන්න ඕනේ F සමානයි μ r දාලා. ඝර්ෂණ බලය හොයන්න ඕනේ F සමානයි μ r දාලා. හැබැයි දැන් R වලගේ ඉස්සෙල්ලා ගත්තා වගේ ගන්න බැහැ. R වලගේ ඉස්සෙල්ලා ගත්තා වගේ ගන්න බැහැ. මෙයා මේ පැත්තට විභේදනය කරොත් වෙනවා 400යි cos 30. මෙයා මේ පැත්තට විභේදනය කරොත් වෙනවා 400යි sin 30. ලකුණු කරන්න බල දෙක. 400යි sin 30යි 400යි cos 30.
දැන් ඉස්සලාම කරන්න දෙන්නේ R හොයන්න ඕනේ. එහෙනම් ලියමු R සෙවීම සඳහා R සෙවීම සඳහා R සෙවීම සඳහා වස්තුවේ සිරස් සමතුලිතතාවය වස්තුවේ සිරස් සමතුලිතතාවය කෝණයේ දෙසර විභේදනය කොස් කෝණයේ ප්‍රතිවිරුද්ධ පැත්තට විභේදනය sin මේ බලයේ පාඩේ මේ ගුණ කොටස් කෝණයේ දෙසර විභේදනය කොස් කෝණයේ ප්‍රතිවිරුද්ධ දෙසර විභේදනය sin එන ඉහළට බල සමානයි පහළට බල ඉහළට දෙනවා බල දෙකක් r එකතු කිරීම 400යි sin 2 පහළට තියෙන බලය කීයද 700 පහළට තියෙන බලය 700 එහෙනම් r එකතු කිරීම 400යි sin 3 කියන්නේ භාගය සමානයි 700 එන්නේ මෙතන 200 එහෙනම් 200 මෙහෙට ගිහුවාම r වලගේ සමානයි 700 අඩු කිරීම 200 ඒ කියන්නේ 500යි නිව්ටන් r වලගේ නිව්ටන් 500ක් වෙනවා එහෙනම් ඉස්සෙල්ලා වගේ r 700යි කියලා ගත්තොත් වැරදි ඔව් රූපේ දීලා තින්නේ ඒ ගානේම තමයි මම ඒකේ තිබ්බ අගයන් ටික වෙනස් කරලා ගත්තේ අපිට ඕනේ දේ රූප සරන්තික නොසලකා කරපම් නෑ නේ 346 ඒක නේ වැරදිච්ච එක මම රූප සරණ එන්නේ ගානට දීලා තියෙන ගානට නෑ නෑ 200 වැරදිලා නෑ ආව් 200 වැරදිලා ඒත් 346යි 200යි ඒ දෙක කපලා දාන්න ඒක වැරදියා කියන්නේ මේක හොයන්න ඕනන්නේ පෙට්ටිය ඇතිවන තොරණය එහෙනම් දැන් බලන්න මෙයාගේ තොරණේ A කියලා සලකලා අපි දානවා චලිත දිශාවට x සමානයි ඉන්නේ. එහෙනම් ලියමු පෙට්ටියේ තොරණේ A නම් පෙට්ටියේ තොරණේ A නම් A සෙවීමට ඝර්ෂණ බලය සෙවිය යුතු වේ. A සෙවීමට ඝර්ෂණ බලය සෙවිය යුතු වේ. AF නම් F සමානයි mu r. AF නම් F නම් F සමානයි mu r. එහෙනම් මෙතන mu වලගේ 0.5යි r වලගේ දැන් අපි එවුවා 500. 500 දශම පහෙන් බෙදනවා කියන්නේ දෙකෙන් බෙදනවා වැඩි වෙනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන්නේ. ඒ කියන්නේ 250යි නේ.
250 නිව්ටන්. එහෙනම් ඝර්ෂණ බලය 250. ඝර්ෂණ බලය 250 නිව්ටන්. එහෙනම් මන් දානවා වස්තුවේ චලිත දිශාවට x සමානයි m. එhmenan වස්තුවේ චලිත දිශාවට x සමානයි m. වස්තුවේ චලිත දිශාවට x සමානයි m. එහෙනම් මෙතන f වලගේ ඉන්නේ 400යි cos 30න් අඩු කරන්න ඕනේ 250. RCA cos 30න් අඩු කරන්න ඕනේ 250. RCA cos 30න් 250 අඩු කරනවා. මෙයාගේ ස්කන්ධය කිලෝ 70යි කරණයේ A. එහෙනම් 400යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2 ඍණ 250 සමානයි 70යි. ඒ වරක් 200යි. එහෙනම් 200යි මූල 3 අඩු කිරීම 250 සමානයි 70යි. දෙසීයයි මූල 3 කියන්නේ 346 දශම ගාණක් යනවා. ඒකෙන් අඩු කරන්න ඕනේ 250. අනු 6.4 එකක්. ඒක මෙතන 70. ඒ වලගේ. එකයි 0.37ක් වගේ තමයි ආවේ. මෙතන 346යි බලමු ආයේ. තුන්සිය 46යි ඒකෙන් 250 කඩු කරලා බෙදන්න ඕනේ 70. තුන්සිය 46න් අඩු කරනවා 250. 96 බෙදීම 70. එකයි 0.37. එකයි 0.37. MS ඍණ 2.